හරිද? ක්‍රමලේඛනයක එකම කේත කොටස නැවත නැවත ධාවනය වෙනවා නම් අපි ඒකට කියනවා තමයි පුනර්කරණය වෙනවා කියලා. එහෙනම් අද දිනේ අපි ඉස්සරහම පාඩමේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුනර්කරණය සම්බන්ධව. ඒතර පුනර්කරණය කියලා කියද්දී අපිට ගැලීම් සටහන් තුළ අපි දැන් අනුක්‍රමණය තේරීම කතා කරා පහුගිය කාලයේ. පුනර්කරණය කියලා කියද්දී අපිට ගොඩක් වැදගත් වෙනවා අතරම දැන් මේ පාලන ව්‍යුහයන් එක්කලා ගත්තාම අපිට සමහර අනුක්‍රමණයේ විතරක්ම තියෙන ගැටලු එනවා අඩුයි. දැන් මේ වගේ ගැටලුවක් දැන් මේ මුදල ආදානය කරපම එක් කාසි වල එකතුව ප්‍රතිදානය කරන මේ වගේ ගැටලුවක් දුන්නා. එහෙම නැත්නම් තේරීම සම්බන්ධ ගැටලුවක් දුන්නා. දැන් තේරීම සම්බන්ධ ගැලීම් සටහනක් ගත්තොත් අපි ඒකේ අනුක්‍රමණයයි තේරීමයි දෙකම තියෙනවා. ඒතර පුනර්කරණය ගත්තාම ඒකේ පුනර්කරණයයි අනුක්‍රමණයයි කියන පාලන විගම් දෙකම තියෙනවා. හරි. ඒතර මේවා ඕනම ගැලීම් සටහනකට අපි කියන පාලන විගම් ගත්තොත් අනුක්‍රමණය කියන එක පොදුයි හැම එකටම. ඒ කියන්නේ අපි ඊගාවට කතා කරන්න යන්නේ හැම අනුක්‍රමණය සම්බන්ධව. සොරි මේ තේරී පුනර්කරණය සම්බන්ධව. අපි සරල උදාහරණ කීපකින් කතා කරමු අනුක්‍රමණය ගැන කතා කරද්දී. මම මාතෘකාව ලියා ගන්නවා පුනර්කරණය අපි කියනවා රිපිටිෂන් කියලා. එහෙම නැත්නම් ඉටරේෂන්. එහෙම නැත්නම් අපි ලූපින් කියලා කියනවා මේකට. හරිද? පුනර්කරණය. රිපිටිෂන්, ඉටරේෂන්, ලූපින් ආදී නම් වලින් අපි පුනර්කරණය හඳුන්වනවා. ඒතර පුනර්කරණය කියලා සරලව අර්ථ දක්වන නිර්වචනයක් අවශ්‍ය නැහැ. අවබෝධ කර ගැනීම ප්‍රමාණවත්. කියන්නේ ක්‍රමලේඛනයක එකම කේත කොටස නැවත නැවත ධාවනය වෙනවා අපි ඒකට කියනවා පුනර්කරණයක් කියලා. කියන්නේ දීලා තියෙන කොන්දේසිය ඉටු වෙනකම්. ඒක සත්‍ය හෝ වේවා අසත්‍ය හෝ වේවා ඒ කන්ඩිෂන් එක සැටිස්ෆයිඩ් වෙනකම් අදාළ කේත කොටස නැවත නැවත එක්සිකියුට් වෙනවා නම් රන් වෙනවා නම් අපි ඒක පුනර්කරණ පාලන විභාගයක් විදිහට තමයි ගන්න. එහෙනම් මෙහෙම ලියාගමු. ක්‍රමලේඛනයක එකම කේත කොටස නැවත නැවත ධාවනය වේ නම් ක්‍රමලේඛනයක එකම කේත කොටස නැවත නැවත ධාවනය වේ නම් එය පුනර්කරණ පාලන ව්‍යුහය ලෙස හඳුන්වයි. ක්‍රමලේඛයක එකම කේත කොටස නැවත නැවත ධාවනය වේ නම් එය පුනර්කරණ පාලන ව්‍යුහය ලෙස හඳුන්වයි. එකම කේත කොටස නැවත නැවත ධාවනය වෙනවා එය පුනර්කරණ පාලන ව්‍යුහය ලෙස හඳුන්වයි. හරියමයි. අපි සරල උදාහරණයකින් පටන් ගමු. මේවා ගැටළු අනුසාරයෙන් තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. අපි ඉස්සෙල්ලා මේකේ සත්‍ය වෙනකන් රිපීට් වෙන එක ආකාරයේ ගැටළු අපි සාකච්ඡා කරමු. දීලා තියෙන කොන්දේසියේ සත්‍ය වෙනකන් නැවත නැවත රිපීට් වෙනවා. මේ බලන්න 1 සිට 10 දක්වා පූර්ණ පළ නිදර්ශන. 1 සිට 10 දක්වා පූර්ණ සංඛ්‍යා ප්‍රතිදානය කිරීමට දාලා ගැලීම් සටහන අපි අනුමු. 1 සිට 10 දක්වා. කියන්නේ 1 10ත් ඇතුළත. 1 සිට 10 තෙක් 10 දක්වා. 1 10ත් ඇතුළත පූර්ණ සංඛ්‍යා ප්‍රතිදානය කරන්න ගැලීම් සටහනක් අපිට අඳින්න කියනවා. හරිද? 1 ඉඳන් 10 දක්වා සංඛ්‍යා ටික. පූර්ණ සංඛ්‍යා ටික. එහෙනම් මේ බලන්න. මේකට අපි එක විචල්යක් ඇති. මේක අඳින්න එක විචල්යක් ඇති. හරිද? එහෙනම් මේ බලන්නකෝ අපි ඔන්න අපි ස්ටාර්ට් ගන්නවා අනිත් විදිහට ස්ටාර්ට් දුන්නා. දැන් මෙතන අපි x කියන විචල්ය ගන්නවා. මේ බලන්න. x කියන විචල්ය. අපිට x එක දෙන්නත් පුළුවන් x බිඳුව දෙන්නත් පුළුවන්. ඉතින් අපි ඒක තීරණය වෙන්නේ print වෙන්න තැන දෙන අනුව. අපි මෙතන x එක දුන්නොත් මේ බලන්නකෝ x සමාන 1. මම ඉනිෂියලයිස් කරනවා x කියාගේ 1යි කියලා. නම් අපිට දෙන්න පුළුවන් මෙහෙම x වල අගය බලමු මේක. x වල අගය කුඩා හෝ සමාන. අපි බලමු කුඩා හෝ සමාන දීලා. කුඩා හෝ සමාන 10ට x වල අගය 10ට කුඩා හෝ සමාන වෙලා කියන කාරණා. x වල අගය කුඩා හෝ සමාන 10යි. එහෙනම් print වෙන්න x. ඒක කරන්නේ x print වෙන්න. හරි. ඊට පස්සේ x එකක් එකතු කරන්න. x සමානයි x දාන 1. x එකක් එකතු වෙන්න. අන්න නැවත ගිහින් මේක මෙතන සම්බන්ධ වෙනවා. stop. එතකොට මේ true වෙන false. අපි බලමු output එක එනවද කියලා. සමහරවිට මෙතන වෙනස් කරන්න වෙයි. මේ බලන්න x කියාගේ. ඒක නිසා output එක ලියලා හැම වෙලේම බලන්න. x ගේ initial value එක 1යි. 1 10ට වඩා කුඩාද වූ අන්න x print වුණා.
x print වුණා x එකක් විතර 2යි 2 10ට කුඩා හෝ සමානද ඔව් එහෙනම් මෙතන 10 බලමු අපි 10 print වෙනවනේ මෙතන සමාන අවශ්‍ය නැහැ 10 මේ බලමු අපි 2 ඊට පස්සේ ගියා 2 print වුණා 2 1යි 3යි 3 10ට කුඩාද කොහොම යනවනේ ටික ටික කොහොම අපි ගෙහෙමු කියන්නේ එක වෙලාවක මේ x තියාගේ අපි කියමු 8 වුණා 8 print වුණා 8 1යි 9යි 9 10 කුඩා කුඩාද ඔව් 9 print වුණා 9 print වුණා 9 1යි 10යි 10 10ට වඩා කුඩාද නෑනේ ආයකයි සමාන ලකුණු දාන්නේ අන්න එහෙම අපි අවුට්පුට් එක බලලා කරන්න ඕනේ මේ බලන්න අන්න 9 9 1යි 10යි ඊට පස්සේ ඊගා පාරේ යද්දි 11 වෙනවා එළියට යනවා. ඒතර මෙන්න මේ විදිහට අපිට පුළුවන් මම සරල උදාහරණයක් ගත්තේ. දැන් මේක x සමානයි 0 කිව්වොත් මේක මාරු කරන්න වෙනවා අනිත් පැත්තට. හරිද? x සමානයි x එක ගන්න නැතුව x සමානයි 0 කියලා එහෙම දුන්නොත් එහෙම x සමාන x ධන එක උඩට දාලා print x කියලා අඩින් දාන්න පුළුවන්. ඒක ඇටලුවක් නේද? හරි. ඒක ඇටලුවක් නෑ. right. අන්න එහෙම මෙහෙම අපි මේ dry hand method එකට අපිට මෙහෙම අතින් output එක ගන්න පුළුවන් වෙන්න ඕන ඔයාලට. මෙහෙම විචලයන් variable update වෙන වෙලාවට මෙහෙම ලියලා අතින් output එක ගන්න පුළුවන් වෙන්නත් අවශ්‍යයි. හරි. එකෙන්ම බෑ ගොඩක් ප්‍රැක්ටිස් කරපුවම මේක පුළුවන් වෙනවා. මොකද අලුත් IT වලට අලුත්ම ළමයින්ට ඒ කියන්නේ සාපෙල සාමාන්‍ය පෙළ IT කරපු නැති ළමයින්ට මේ ඉස්ලාම ෆ්ලෝ chart සම්බන්ධව මේ පුනර්කරන සම්බන්ධ ළමයින්ට සමහරවිට මේක අලුත් දෙයක් වෙන්න පුළුවන්. ඔයාලට මේක දෙක තුනක් කරද්දී output ලියද හරියනවා. ඒක නම් වයින් වෙච්ච නැහැ. හරි. මොකද තේරීමේදී හෝ පුනර්කරණයේ අනුක්‍රමණයේදී මේ ආකාරයේ දෙයක් අපිට හම්බුන්නේ නැහැ නේ. හරි. එහෙනම් දැන් මේකට ව්‍යාජකයේ ලියමු බලන්න. මේ බලන්න begin x සමානයි 1යි. අන්න begin x සමානයි 1යි. මේ බලන්න මෙතන දැන් කලින් අපි if එක දැම්මේ නේද? අන්න මෙතන අපි දානවා while loop එක while x කුඩා හෝ සමාන 10යි. x කුඩා හෝ සමාන වෙලා තියෙන එකක් 10ට. හරිද? ඊට පස්සේ කරන්න ඕන print x. උඩ ඉන්ඩෙන්ට් කරලා අපි ලියනවා print x කියලා. x සමාන x ධන 1. ඔයාලට මෙතන loop කියලා ලියන්න පුළුවන් end while කියලා ලියන්න පුළුවන්. ඔන්න end while දුන්නා. end while. අර end if වගේ. ඉතින් begin එක end කරනවා. අන්න ව්‍යාජකේතය. හරිද? ඔය අපි ලිව්වේ ව්‍යාජකේතය. අපි Python coding ඉස්සරහට මේවට කරමු. හරිද? මේ විදිහට එන්න. තේරුණාද? හරි. අපි මේ කිව්වේ 1 සිට 10 දක්වා පූර්ණ සංඛ්‍යා ප්‍රදානය කරන්න දාලා ගැලීම් සටහන සහ ව්‍යාජකේතය. හරි දෙක මැද ගන්න ළමයි. දෙක මැද ගන්න. හරිද? හරි ඉක්මනට ගන්න ඕනේ. මේක වැඩි වෙලාවක් ගන්න අපිට ගොඩක් ෆ්ලෝ chart අඳින්න ඕන. ඔයගොල්ලෝ පුළුවන් තරම් මේව ඇදලා උරු වෙන්න ඕනේ. එතකොට දෙන ඕනම ගැටලුවකට අපිට ඉස්සරහට ක්ලාස් පටන් ගන්න පුළුවන් වෙයි. එතකොට අපි මේ සම්බන්ධව ගොඩක් ගැටලු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට ඔයගොල්ලන්ට මේ අවබෝධය ලබා දීම තමයි මෙතනදී කරන්නේ. ඒ කියන්නේ මූලික අඩිතාලම සංකීර්ණ ගැටලු හා විවිධාකාර ගැටලු අපි තව ඉස්සරහට කතා කරනවා. මේක ගොඩක් ප්‍රායෝගික පැත්තට බර ගැටලු මේ ඔස්සේ සාකච්ඡා කරන්න පුළුවන් අපිට. හරි. අපි ඊගාවට දැන් හිතන්න ඔයාලට මෙහෙම දෙනවා කියලා. පොඩ්ඩක් මේක වෙනස් කරමු. එකේ බිඳුවේ සිට 20 දක්වා ඇති. මම මේක වෙනස් කරනවා පොඩ්ඩක්. බිඳුවට කියන මෙහෙම. ඊගාව ගැටලුව මේ බලන්න. බිඳුවේ සිට 20 දක්වා ඇති. දෙකේ ගුණාකාර ප්‍රදානය කරන්න ගැලීම් සටහනක් අඳින්න කියලා. බිඳුවේ සිට 20 දක්වා ඇති දෙකේ ගුණාකාර ප්‍රදානය කරන්න ගැලීම් සටහනක්. අපිට එක අරන් හරියන්නේ නැහැ. බිඳුවෙන් ඉඳන් 20 දක්වා දැන් දෙකේ ගුණාකාරනේ. අපි එතකොට අපි මෙතන ගන්නවා x සමානයි බිඳුව කියලා. නැත්නම් x සමානයි 2 කියලා ගන්න ඕන. හරිද? එහෙනම් අපි මෙතනදී බිඳුව print වෙන එක නවත්තන්න මොකද කරන්නේ? මම මේ දෙක මාරු කරනවා. නැත්නම් x සමානයි 2 ගත්තා නම් හරි. මොකද එකම ක්‍රමයට අඳින්න අවශ්‍ය නැහැනේ. විවිධ විදිහට අපිට අඳින්න පුළුවන් බව පෙන්වන්නත් ඕන ඔයාලට. මේ බලන්න. එතකොට ඔන්න start
x සමානයි 0යි. අපි මොකද කරන්නේ 20 දක්වා තියෙන දෙකේ ගුණාකාරය. එහෙනම් ඔන්න x කුඩායි 20. x සමානයි x ධන 2. අන්න x ට 2යි එකතු වෙන්නේ. දෙකෙන් දෙකට ගන්නනේ. එකෙන් එකට යන්නේ දෙකේ ගුණාකාරය නිසා දෙකෙන් දෙකට යන්නේ. x සමාන x ධන 2. print x print කරනවා. print x. අන්න මේක ගිහින් නැවත පුනරාවර්තන වෙනවා මෙතෙන්ද. බලමු මොන හරි adjust වීමක් කරන්න තියෙනවා නම් අපිට මේක පුනරාවර්තනය තුල මෙතන හදන්න පුළුවන්. ඒ නිසා හැම වෙලේම අපි ගැලීම් සරණක් කරනකොට මේ වගේ එකක් හරියට output එනවාද කියලා අපි කරලා බලන්න ඕනේ. ඔන්න output එක එන විදිහ බලන්න මේෙන් බලන්න. අපි x කියලා විචාරයක් තියෙනවා. ඒකේ initial value එක 1යි. initialization 0යි sorry. 0 20ට වඩා කුඩායි 0ට දෙකක් වෙනවා 2යි 2 print වෙනවා. ආයි ගියා 2 20ට වඩා කුඩාද දෙකක් එකතු වුණා 4යි 4 print වුණා. එහෙම 4 6 8 10 12 ආදී වශයෙන් යනවා. කොහොමද කියන් එක වෙලාවක 18 වෙනවා ළමයි. උන 16 2යි 18යි. 18 print වුණා කියලා හිතන්න. 18 print වුණා. 18 20ට වඩා කුඩාද? ඔව්. නම් 18යි 2යි 20යි. 20 print වුණා. ඊගොල්ලෝ ආයෙම 20 20ට වඩා කුඩාද? නෑ. අන්න එහෙනම් yes no නැත්නම් true false. මට දාන්න පුළුවන්. අන්න program එක end වුණා. හරි flow chart එකෙන් එළියට ආවා. පැහැදිලිද? ඔන්න බිඳුවේ සිට 20 දක්වා පූර්ණ සංඛ්‍යා ප්‍රතිදානය කිරීමට දාලා ගැලීම් සටහන. බිඳුවේ සිට 20 දක්වා පූර්ණ සංඛ්‍යා ප්‍රතිදානය කිරීමට අදාළ ගැලීම් සටහනයි ඒ අපි යන්නේ. එතකොට අපි මේකට ව්‍යාජකයේත් අර විදිහටම ලියමු බලන්න. දැන් ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා මෙන්න බලන්න. මෙන්න. begin නැත්නම් start කියලා දෙන්න පුළුවන්. දැන් begin ම ලියන්න ඕනේ නැහැ. start කියලා දෙන්න පුළුවන්. start x සමානයි 0යි while අපි ලියන සූඩෝ කෝඩ් එක Python කෝඩ් එක නෙවෙයි. මම Python කෝඩ් එක මේක තමයි ලියලා පෙන්නන්නම්. while x කුඩායි 20. හරිද? x සමානයි x ධන 2 print x end while එක end කරනවා නැත්නම් loop කියලා දෙන්න ඕන. end while start එක stop කරනවා. එහෙනම් stop දෙනවා කොහොමද? begin end start stop එහෙම දෙන්න පුළුවන්. හරි ඔය මොකද්ද? සූඩෝ කෝඩ් එක. ව්‍යාජකේතේ. ව්‍යාජකේතේ තියෙන වැදගත්කම තමයි අපි කලින් කතා කරා. දැන් ව්‍යාජකේතේ කියන්නේ සාමාන්‍ය භාෂාවකින් සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාව සමීප භාෂාවක අපි ඉංග්‍රීසි භාෂාවෙන් සාමාන්‍ය විදිහට ලියන විස්තරය. එතකොට දැන් මේකේ වැදගත්කම තමයි දැන් හැමෝටම හැම පරිගණක භාෂාවක් බැහැනේ. සමහර Java දන්න කෙනා PHP දන්නේ නැහැ. PHP දන්න කෙනාට සමහරට .NET දන්නේ. ඒ වගේ අර එකිනෙක වෙනස්නේ භාෂාවන්. එතකොට හැමෝටම පොදු යුනිවර්සල් එකක් විදිහට අපිට සූඩෝ කෝඩ් එක හඳුන්වා දෙන්න පුළුවන්. Taman කැමති භාෂාවට මේක බලාගෙන පරිවර්තනය කරගන්න පුළුවන්. සමහරට Fortran දන්න කෙනා Pascal දන්න. Pascal දන්න කෙනා C දන්න. Tamanට කැමති භාෂාවට පරිවර්තනය කරගන්න පුළුවන් මේක දිහා බලාගෙන. හරි. පොඩ්ඩක් Python කෝඩ් එකක් මම ලියලා පෙන්නන්නම්. Python කියන්නේ ඊටාම ලෝකේ තියෙන data science පැත්තේ එහෙම ගොඩක් වර්තමානයේ ඊටාම ජනප්‍රිය භාෂා වලින් එකක් වෙනවා වර්තමාන ලෝකේ. ඔයගොල්ලන්ටත් භාග්‍යයකට මේ භාෂාව ඉගෙන ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් ඒකේ උපරිම එක හරියට කරොත් ඕගොල්ලෝ ඒක විශාල දෙයක් වෙනවා. ඇත්තට මේ level හරියට කරනවා කියන විශාල කම්පියුටර් කෝස් එකක් හරියට කරනවා වගේ. ඒක හරියට කරොත් මාර දැනුමක් එන්න වට. ඒ වගේම ඔයා එකෙන් සෑහෙන ෆන්ඩයක් ලැබෙනවා ඇත්තටම හරියට කරොත්. නිකම්ම අර කියන්නේ ප්‍රශ්නයකට උත්තර ලියනකොට එහා ගිහින් පොඩ්ඩක් ඒක ඒ විදිහට කරොත් තවත් ඔයාගේ හැකියාවන් වර්ධනය වෙනවා සහ අනාගතයට විශාල ප්‍රතිලාභයක් වෙනවා. මොකද විවිධ පැති තියෙනවා දැන් මේ එන්න big data පැත්තේදී data analysis පැත්තේ data prediction online marketing මේ පැතිවල ගොඩක් අංශවල ගොඩක් තියෙනවා මේ මේවත් එක්කලා ගත්තාම කෘත්‍රිම බුද්ධියත් එක්කලා යන පැති. ඉතින් ඒ නිසා මේවා හරියට හදාරලා මේ අලුත් අවස්ථාවන් තියෙනවා අතර. ඒ නිසා ඒක ඔයගොල්ලෝ දැනගන්න ඕනේ අතරම සාම්ප්‍රදායිකම වෘත්තීන්ට අමතරව දැන් ගොඩාක් මේ කම්පියුටර් මේ පැතිවල ගොඩාක් තියෙනවා අතරම. ඒ නිසා ඒක ඔයගොල්ලෝ ඒකත් අවධානය යොමු කරන්න. අනික ඔයගොල්ලන්ට මේක ආසාවෙන් කරන්න පුළුවන් නේද? පාඩම් කරගෙන ඉන්න වෙලාවක ඔයගොල්ලෝ ප්‍රෝග්‍රෑමින් කරනවා දවසට පැය භාගයක්. අර වෙනසකටත් එක්කලා එහෙම කරපුවමත් ඒකාකාරී ඒක ලකුණුත් වෙන දෙයක්.
එහෙම කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ප්‍රෝග්‍රෑමින් කරන්න ආසාවක් ඇති කරගන්න ඕන. දැන් මෙතන සිට හෝ ඉදිරි කාලය තුල එහෙම ප්ලෑන් කරලා කරන්න හරි. MySQL තියෙනවා ඒවත් එක්කලා මේකට තියෙනවා database connect කරන්න Python වල තියෙන ඉස්සරහට. ඊට පස්සේ ඊගාවට මේ පාඩමේ පස්සේ web development පාඩම වෙනවා. ඒකේ තියෙනවා PHP වල කියන HTML CSS PHP වලදීත් ඔයගොල්ලෝ ක්‍රමලේඛනයේ සම්බන්ධ කොටසක් ඉගෙන ගන්නවා. ඉතින් ඇත්තටම හරියට කරා කියන ළමයිකට සෑහෙන දැනුමක් වෙනවා. නැත්te JavaScript විතරයි. web development පැත්තේ JavaScript එක වෙනම ඔයගොල්ලන්ට තව කරගන්න පුළුවන් පස්සේ. right මේ බලන්න. එතකොට x සමානයි අපි මේක ලියන්න පුළුවන් මෙහෙම Python code එක. x සමානයි බිඳුවයි while x කුඩායි 20. අන්න colon මෙතන colon කියන syntax එක. colon while x කුඩායි 20. Python භාෂාවේ. වෙනත් භාෂාවල පේලි කීයක් ලියන්න ඕනේ. මේ බලන්න මේක x සමාන x දාන 2. මේකේ දීලා enter කරද්දිම indentation වෙනවා. x සමාන x දාන 2. print x. Python 3.0 version එකේ තියෙන නිසා වරහන් දාන්න ඕන 3.2 වල 3.2 මේකේ ඉහළ version වලදී 2.0 version වලදී වරහන් වෙච්ච නැහැ. 3.0 version එක තමයි syllabus එක අපි recommend කරලා තියෙන නිසා print එකේදී වරහන් දාන්න. හරිද? ඔන්න ඔච්චරයි. බලන්න පේලි 4යි. මේක Java වලින් එහෙම ලියුවොත් class එකක් define main method එක ඇතුලේ ගොඩක් තියෙනවා ලියන්න. එතකොට කොච්චර ලේසිද Python code ඉගෙන ගන්න ලේසි ගොන්නන ලේසි language එක Python language එක. හරි ඒ වගේ මූලිකාංග ගැන අපි ඉස්සරහ කතා කරනවා. හරි ළමයි. එහෙනම් මේක ගැලීම් සටහනයි ව්‍යාජකයිද අපි ඔයගොල්ලෝ අඳගන්න ඇති කියලා මම හිතනවා. අපි ඊගාව ගැටලුවට යන්නේ. ඊගාව උදාහරණය. මොකද එන්න අපි ටිකක් සංකීර්ණ නෙවෙයි. එන්න ටිකක් ගැටලු වල ස්වභාවය වෙනස් වෙනවා. ටිකක් එන්න මේවා ත්‍රිකෝණ සංඛ්‍යාවක් පොඩි කාලේ ඉඳන් අහලා තියෙනවා ඔයගොල්ලෝ. ත්‍රිකෝණ සංඛ්‍යාව. ත්‍රිකෝණ සංඛ්‍යාව ගැන අහලා තියෙන්නේ. ත්‍රිකෝණ සංඛ්‍යාව. ඊට කලින් ත්‍රිකෝණ සංඛ්‍යාවට යන්න කලින් මෙහෙම කියමු. 1 සිට 10 දක්වා සංඛ්‍යාවල එකතු අවුට්පුට් කරන්න ෆ්ලෝ chart එකක් හදින්න කිව්වොත් ඔයාලට මොන තුන්වෙනි නිදසුන. example number 3. 1 සිට 10 දක්වා ඇති සංඛ්‍යාවල එකතුව 1 සිට 10 දක්වා ඇති සංඛ්‍යාවල එකතුව දැක්වීමට දාලා ගැලීම් සටහන නැත්තම් ඇල්ගොරිතම් එක. හරි? මේ බලන්නකෝ. ඒතර 1 ඉඳන් 10 දක්වා තියෙන සංඛ්‍යාවල එකතුවයි මෙතනදී ගන්න ඕනේ. ඒතර කවුන්ටර් වේරියබල් එක එහෙම නැත්තම් 10 පාරක් යන්නත් ඕන. ඒකේ එකතුව තව විචාරයකට ගන්නත් ඕන. එහෙනම් අපිට විචාර දෙකක් ඕන මෙතනදී නේද? ඒ කියන්නේ එකතුව ගන්නත් බෑ. එහෙනම් මෙහෙම ගන්නවා අපි. start අන්න x සමානයි මම මෙතනදී ගන්නවා x සමානයි බිඳුවයි කියලා ගන්න නැහැ x සමානයි බිඳුවයි total එක t සමානයි බිඳුවයි t එකෙන් මම ගන්නවා එකතුව total කියන්න x කියන්නේ සංඛ්‍යාව හරි total එක t කියලා කියන එකතුව කියන එක t කියලා මම මෙතන අදහස් කරලා තියෙන එකතුව total එක හරි මේ බලන්නකෝ එතකොට දැන් අපි මෙතන counter variable එක නම් අපි counter එක වෙන විදිහට ගන්නෙත් x සංඛ්‍යාව x වගේ 10ට වඩා කුඩා වෙලා තියෙන කන්න x එකක් එකතු වෙන්න ඕන x සමාන x ධන 1 x එකක් එකතු වෙනවා ඊට පස්සේ t සමානයි t ට x කියාගේ එකතු වෙන්න ඕන t සමානයි t ධන x අන්න x එක එක වැඩි වෙනවා ඒක ළමයි t ටත් x කියාගේ වැඩි එකතු කර ගන්නවා ඊට පස්සේ මේක ගිහින් නැවත පුනර්කරණය වෙනවා ඊට පස්සේ අවසානයේ මේක yes proof තියදී no පුනර්කරණයෙන් එළියට ආවට පස්සේ කන්ඩිෂන් එක වෙලා print කරනවා t print කරනවා මොකද්ද t stop print කරනවා t ඔන්න දැන් බලමු මේක ඇත්තක්ද කියලා දැන් මේක ඔප්පු කරන්න නේද? නිකන් දැන් අපි තාම අපි මේක හරියට එනවද කියලා අපි ප්‍රූව් කරන්න ඕන අපි. මේ බලන්න. අන්න ඒකත් මේකම ඉගෙන ගන්න කියනවා. ගැලීම් සටහන දුන්නහම දැන් සමහරවිට විභාගෙදී වලට ගැලීම් සටහන ප්‍රශ්න දෙන්න කියන්නේ MCQ එකේදී උන්ක කියලාට ගැලීම් සටහන දීලා ඒකෙන් ප්‍රශ්න දෙකක් විතර කරනවා සමහරවිට. ඒක එක විදියක් තමයි මේ අවුට්පුට් එක එක. මේක සරල ගන්නේ තව තියෙන කොටස් ඇත්තටම පළවෙනි ඔක්කොම වගේ දාලා තනියට පුළුවන් නේ.
බලන්න x සහ t x බිඳුවයි t බිඳුවයි ඔන්න මූලික ඉනිෂියල් වැලියු අන්න x යාගේ 10ට වඩා කුඩා දව් x එකක් එකතු වෙනවා බලන්න x එකක් එකතු වෙනවා අන්න x යාගේ t ට ගන්නවා අන්න t බලාගියත් එක වෙනවා ආයෙ ගියා මෙතෙන්ට කවුද චෙක් කරේ x 1යි x යාගේ එක 10ට වඩා කුඩා දව් අන්න x එකක් එකතු වෙනවා x වලාගේ 2යි t ට ගන්නවා x යාගේ t ට එකතු වෙනවා x යාගේ 2 1යි 3 යන්න t යාගේ 3 වෙනවා ආයෙ ගියා මෙතෙන්ට x යාගේ කිය 10ට වඩා කුඩා දව් 2 10ට වඩා කුඩායිනේ 2 1යි 3යි ඊට පස්සේ t ට ගන්නවා x යාගේ එකතු වෙනවා මෙන්න 3යි 3යි 6යි ඔන්න ඔය විදිහට තමයි දිගටම යනවා ඉතින් අවසානයේ අපිට අවුට්පුට් එක එනවා තේරුණාද හරි ගොඩක් දිගට යන නිසා මොන නවත්තනවා අන්න ඒ වගේ ලියා ගන්න පුළුවන් වෙනවා ඔයාලට හරි ඒතර අවසාන ඒ කියන්නේ අවුට්පුට් එක දෙන්නේ අවසානයේ උත්තර විතරයි මොකද මෙතනදී පුනර්කරණයෙන් එළියේ තමයි ප්‍රතිදානේ තියෙන්නේ පුනර්කරණය ඇතුලේ පුනර්කරණය තුල තිබ්බොත් සංඛ්‍යා අනුක්‍රමණයක් ප්‍රතිදානය කරන්න හැබැයි මෙතන අවුට්පුට් එකේ තියෙන පුනර්කරණයෙන් එළියේ එතකොට තනියගයක් තමයි අවුට්පුට් එක වෙන්නේ හරිද එහෙනම් බලමු අපි මේකේ ව්‍යාජකයේ කොහොමද ලියන්නේ කියලා මේ බලන්න begin x සමානයි බිඳුවයි t සමානයි බිඳුවයි while x කුඩායි 10 x සමානයි x ධන 1 x ධන එකක් එකතු වෙන්න ඕන t සමානයි t ධන x අන්න while loop එක ඉවර end while while loop එකේ එළියට print වෙන්නේ print t හොඳට මතක මේ while කෙලින් මෙතනදී end while එක දාන්නේ print කරනවා මොකද්ද t වලගේ sorry print t එතන වරහන් දාන්න ඕනේ නැහැ සුඩෝ කෝඩ් එකනේ begin එකේ end කරා දැන් අපි මොකද්ද ලිව්වේ ව්‍යාජකේතය හරි ඒක අඳ ගන්න බලන්න ඉක්මනට අඳගමු හරි අපි බලමු මේකේ Python කෝඩ් එකක් කොහොමද එන්නේ කියලා. මේ බලන්න Python programming වල මේක ලිව්වොත් බලමු එනවා කියලා. අපිට Python වල ළමයි මේ සමාන x සමානයි බිඳුවයි t සමානයි බිඳුවනේ. අපිට ලියන්න පුළුවන් ඔයගොල්ලෝ ඉස්සරහ ඉගෙන ගන්නවා. අපිට x සමානයි බිඳුවයි t සමානයි බිඳුව කියලා වෙනම ලියන්න පුළුවන්. අපිට ඕන එකට ලියන්න පුළුවන්. x සමානයි බිඳුවයි x සමානයි t සමානයි බිඳුව කියලා අපිට එකම ලියන්න පුළුවන් Python වල. මෙහෙම. x සමානයි t සමානයි බිඳුව. ඒතර විචාර දෙකටම බිඳුව ආදේශ වෙනවා. හරි මේ බලන්නකො. ඒතර while x කුඩායි 10 x කුඩායි 10 ඊට x සමානයි x ධන 1 x සමානයි x ධන 1 t සමානයි t ධන x හරිද දැන් මෙතනදී n while එහෙම දානවද එහෙම එකක් නැහැ Python වල එතකොට print t එක කෙලින්ම while කෙලින් දානවා කියන්නේ loop එකෙන් එළියේ indentation වලින් නැතුව වෙන භාෂාවල වගේ එහෙම bracket දාලා මෙතනින් bracket එක close කරලා එහෙම නැහැ ඔයගොල්ලෝ PHP වල නම් එහෙම ඉගෙන ගන්න තියෙනවා. C වල තියෙනවා, C++ වල තියෙනවා, Java වල තියෙනවා. හරිද? මේකේ කෙලින්ම bracket නෑ, කෙලින්ම indentation වලින් තමයි කරන්නේ. හරිද? එතකොට මෙතන indent එක tab එකක් indentation වෙනවා.
ඒතර මේ කෙලින්ම y එක කෙලින්ම ලියනවා කියන්නේ ලූප් එකෙන් එළියේ. print t. ඔච්චරයි. ඔන්න Python code එක. එකක් ලියාගන්න පැත්තකින්. Python ක්‍රම ලේඛනය ඔය කියන්නේ. ඕගොල්ලෝ නිකන් ඉන්න වෙලාවක මේක ටයිප් කරලා බලන්න. උත්තර එනවද කියලා බලන්න. මම හිතනවා හැමෝම මේදී ඉන්ස්ටෝල් කරගෙන ඇති කියලා තමන්ගේ පරිගණක වලට ඒ අවශ්‍ය මෘදුකාංග ටික WAMP සර්වර් එක හරි SAMP එක හරි අවශ්‍යයි. ඊට පස්සේ දැන් MySQL එහෙම කරානේ අපි. Python code එක sorry Python 3.5 දැන් 3.8 ද 9 යන්නේ. 3.3 වලට වඩා උඩ ඕන එකක් කමක් නැහැ. 3.3 හෝ ඊට වඩා උඩ එකක්. හරි. ඊගාවට නිදසුන්ට අපි යන්නේ. අපිට යම් ටිකක් වෙනස් කරනවා. දැන් ත්‍රිකෝණ සංඛ්‍යා මේ බලන්න. අන්න කිව්ව උදාහරණය. පරිශීලකයා අපි ගමු. තාම පරිශීලකයා ආදාන කරන සංඛ්‍යාවක් විදිහට දුන්නේ 50 දක්වා ඇති ත්‍රිකෝණ සංඛ්‍යා ප්‍රතිදානය සඳහා ගැලීම් සටහන් කදින්න කියලා කියනවා. 50 දක්වා ඇති ත්‍රිකෝණ සංඛ්‍යා ප්‍රතිදානය. ත්‍රිකෝණ සංඛ්‍යා කියන්නේ මොකක්ද? කියන්නේ පටන් ගන්න අන්තරය එක එක වැඩි වෙන්නේ අනුයාත වැඩි වෙනවා. මේ බලන්න 1 2 3යි. බලන්න 1 3 ඔය නේද? 1 2 3යි 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 6යි 6 4යි 10යි 10 5යි 15යි 15යි 21යි 21යි 28යි. මේකට කියන මොනවද? ත්‍රිකෝණ සංඛ්‍යා. කෙන් පටන් අරගෙන අන්තරය අනුයාතව වැඩි වෙන සංඛ්‍යා. ඒතර මේකේ 50 දක්වා තියෙනවා. 50 දක්වා තියෙන ත්‍රිකෝණ සංඛ්‍යා ඩිස්ප්ලේ කරන්න ඔයාලට කියනවා ෆ්ලෝ chart එකක් අඳින්න කියලා. පොඩ්ඩක් try කරමුද බලන්න කට්ටිය අඳින්න. ගැටලුව ලියාගන්න 1 සිට 50 දක්වා ත්‍රිකෝණ සංඛ්‍යා ප්‍රදානය සඳහා ගැලීම් සටහන. 1 සිට 50 දක්වා ත්‍රිකෝණ සංඛ්‍යා ප්‍රදානය සඳහා ගැලීම් සටහන. අපි ප්‍රථම සංඛ්‍යා හැම ඉස්සරහට කරනවා. ඒක කලින් මේව දැනගෙන ඉන්න ඕන. හරි 1 සිට 50 දක්වා ත්‍රිකෝණ සංඛ්‍යා ප්‍රදානය සඳහා ගැලීම් සටහන. බලන්න අදිමු. හරි පොඩ්ඩක් try එකක් දෙන්න බලන්න අදින්න කොහොමද මේක අදින්න අපි. අපිට විචල්ල කීයක් ඕනද ඉස්සලා බලන්න මේක අදින්න විචල්ල කීයක් ඕනද කියලා. අන්නේ ඔයාලට හිතීමේ හැකියාව මෙතනදී අන්න එකයි වැදගත් වෙන්නේ. කවදාකවත් දැක්ක නැති කියන්නේ අපි පේස් කරපු නැති ගැටලුවක් ඒ වෙලේ දැකලා ඒකට විසඳුම හොයන්න පුළුවන් නම් අන්න ඒකට තමයි අපි මේ ස්කිල් එක වැදගත් වෙන්නේ. සිට 50 දක්වා ත්‍රිකෝණ සංඛ්‍යා ප්‍රදානය සඳහා ගැලීම් සටහන. දැන් මෙතන විචල්ල කීයක් ඕනද? දැන් මේ බලන්න ඔය. එතන මොකද මේ සංඛ්‍යා රටාව දිහා බලපුවම තියෙනවද? මේ බලන්න. 1යි 2යි 3යි යන්න. මෙතන 2 2යි 3යි 3යි 6යි. අන්න 3 වෙනවා. 6 4යි 10යි. අන්න අන්තරේ බලන්න ඔයාලට එක එක වැඩි වෙනවා අන්තරේ. අනුයාත වැඩි වෙනවා. මේ විදිහට. අනාවට වෙනවා අන්තරය අනුයාත වැඩි වෙනවා එක එක නේද? x අපිට මෙතන ගන්න පුළුවන් මෙන්න මේ දෙකට විචාලය දෙක. අපිට ගන්න පුළුවන් මම ගන්නවා මේකට x කියලා අන්තරයට ගන්නවා y කියලා. එතකොට හරියට වැඩේ. එහෙනම් කොහොමද අපි ගන්න මෙන්න බලන්න. start x සමානයි 1යි තියනාගයන් පටන් ගන්නවා. y සමානයි 2යි. x සමාන 1යි y සමානයි 2යි. දැන් ඊගොල්ලෝ මොකද වෙන්නේ? ඔය ඕනේ ත්‍රිකෝණ සංඛ්‍යා print වෙන්නේ නැහැ. අන්තරේ නේ print වෙන්න ඕන. එහෙනම් print x දෙන්න ඕන. ඒක print කරගන්න බෑ. print x. x තමා සංඛ්‍යාව.
ත්‍රිකෝණ සංඛ්‍යාව වෙන්නේ. x print උනා. ඊගාවට මේ බලන්න ඊගාවට x ට මොකද්ද වෙන්නේ? ඊගාවට x ආයෙ හැදෙන්නේ මොකද? y එකතු වෙලා නේද? අන්න x සමානයි x ධන y. x ට y එකතු වෙනවා. හැබැයි ඊට කලින් අපි මේක දැන් මේ පුනර්කරණයක් කරනවා ළමයි. අපි ඒක දුන්නේ නැහැනේ. එහෙනම් මේක අපි මෙහෙම කරන්න ඕනේ පුනර්කරණය ටික දීලා ඉන්න ඕනේ මේ ටික ගන්න කලින්. නම් මේක වෙනවා ලූප් එක ඇතුලේ print වෙන්න ඕනේ. අපි x කුඩා 50 දක්වන්නේ 50 ත්‍රිකෝණ සංඛ්‍යාවක් වුණොත් ඒකත් 50 දක්වා ඇති. 50 ත්‍රිකෝණ සංඛ්‍යාවක් නෙවෙයි 50 දක්වා ඇති. හරි මේ බලන්න මෙතන print x දෙනවා. ඊට පස්සේ 50ට වඩා කුඩා ත්‍රිකෝණ සංඛ්‍යා ටික. ඒතකොට print x අන්න එක print වුණා. ඊට පස්සේ ඊගාව ගේන්න මොකද x ට y එකතු වෙනවනේ. x සමාන x ධන y. අන්න x ට y එකතු වුණා. x සමාන x ධන y process එකක්. කොටුවක් අදින්නේ. ඊට පස්සේ මොකද? අන්න මෙතනදී y ට එකක් එකතු වෙලා මේ. අන්න y ත් එක එක වැඩි වෙන්න ඕන. x ට y එකතු වෙන ගමන් y ටත් එකක් එකතු වෙන්න ඕනේ ඊපස්සේ. නේද? y එක එක වැඩි වෙලා මේ 2 3 4 5 6 7. අන්න y ත් එක එක වැඩි වෙනවා. අන්න බලන්න සත්‍ය නම් yes නම් true නම් false නම් මේ පැත්තට එනවා true false. උනා විතර stop දෙනවා. මේ පැත්ත මෙන්න මෙතනින් නවතිනවා. ඔන්න flow chart එක 1 සිට 50 දක්වා තියෙන ත්‍රිකෝණ සංඛ්‍යා ටික display කරන්න. තේරුණාද? 1 ඉඳන් 50 දක්වා තියෙන ත්‍රිකෝණ සංඛ්‍යා ටික display කරන්න දාලා ගැලීම් සටහන. ඒතර සංඛ්‍යා රටාව උඩ අපි ලියාගත්තා. ඒ අනුව සමහරවිට ගානෙත් එහෙම දෙන්න පුළුවන් 1 2 3 4 ටිකක් දීලා 50 දක්වා තියෙන ත්‍රිකෝණ සංඛ්‍යා ටික display කරන්න අදාළ ගැලීම් සටහන. අපි දැන් බලමු මේකේ විභාජකයේ තේ කොහොමද දෙන්නේ කියලා. මේ බලන්න. begin. ඔන්න විභාජකයේ තේ x සමානයි 1යි. y සමානයි 2යි. while x කුඩායි 50. හරි print x. x සමානයි x ධන y. y ට එකක් එකතු වෙන්න ඕන. එතකොට n while එනවා. n වෙනවා. ඔන්න විභාජකයේ තේ pseudo code එක. ඔන්න flow chart එක මෙන්න pseudo code එක. දැන් මේ විදිහට Python code එක අපිට ලියන්න පුළුවන්. අර කලින් අපි ලිව්වේ while එක දාලා. පොඩි වෙනසක් තියෙන්නේ නේද? මේකට පොඩි වෙනසක් තියෙන්නේ Python code එක ලියද්දී. පරිශීලකයන්ගෙන් ආදාන තාම ගත්තේ නැහැනේ. user input මුකුත් ගත්තේ නැහැ. ඔන්න මේක අපිට modify කරන්න පුළුවන්. මම පොඩ්ඩක් modify මේක අපි ගාන modify කරමු තා ටිකෙන්. ටික අපි වෙනසක් කරමු. ඉස්සලා මේක ඇදගත්තේ නැති අය ඇදගන්න. Python code එක ලියුවොත් ළමයි මම හිතනවා ඔයගොල්ලෝ මේකේ බැරි වෙලා හරි වලට මොනවා හරි බැරි වුණොත් ඔයගොල්ලන්ට වීඩියෝ එක නැවත මම රෙකෝඩ් එක දාන නිසා ඒක බලා ගන්න පුළුවන්. ඒ නිසා මම ටිකක් ඔයාලට දානවා. හරි මේ බලන්නකෝ. Python code එකත් මේක ලියමු. පුරු වෙන්නේ වදිනත් නේ. මම x සමාන 1යි y සමාන 2යි. අන්න එක මාර්ගයක් නෙවෙයි මේ වෙනම ලියන්න ඕනේ. x සමාන 1යි y සමාන 2යි. while for loop එකෙම තියෙනවා නමුත් අපි while loop එක flow chart එකට පාවිච්චි කරන්න දෙසි. while x කුඩායි 50. අන්න අර if එකට දැම්මම වගේ colon එක 32. ඒක දීලා enter කරපු ගමන් මොකද වෙන්නේ? එක tab එකක් indent වෙනවා. අර if එකට වගේමයි.
අන්න print x print කරනවා. හොඳට මතක තියාගන්න මේක one and only උත්තරේ නෙවෙයි. ඒකයි මේකේ වාසිය මේ ප්‍රශ්නේ. ER එක නම් ඒ විදිහට ER එක තියෙනවා නේද? මේ flow chart එක තව කෙනෙක් තව පොඩ් මේ උත්තරේ වෙන විදිහට තව විදිහට ඇල්ගොරිතම් එකක් කියලා කියන්නේ නේද? ඒකට විසඳුම් කීපයක් තියෙනවා. x සමානයි x ධන y. y සමානයි y ධන 1. හරිද? ලූප් එක ඇතුලේ print වෙන්නේ. සංගතලුවක් නේ. එච්චරයි. in while වත් n වත් මොකද දාන්න නැහැ Python වල. එච්චරයි. අපිට මේ y සමානයි y ධන 1 අපිට ලියන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. ඒවත් ඕගොල්ලන්ට මම හැට උදව් කරනවා දැන් මොකද? y සමානයි y ධන 1. මෙන්න Python වල කමෙන්ට් දාන්නේ hash වලින්. hash වලින් තමයි single line comment එක දෙන්නේ. මේ multi line comment එක තියෙනවා. hash එක දීලා ගත්තාම මේක interpret වෙන්නේ නැහැ. ඒකට සතාරිනවා. මේ බලන්නකෝ. එතකොට y සමානයි y ධන 1 අපි ලියන්න පුළුවන් y ධන සමානයි 1 කියලා. කෙටි කරලා. y ධන සමානයි 1 කියන y ට තව එකක් එකතු වෙනවා. හරිද? ඔන්න Python code එක. දැන් මේක පොඩ්ඩක් ඔයාලට modify කරන්න කියනවා. මේ බලන්න. දැන් මෙතන තියෙන 50 දක්වා තියෙන ත්‍රිකෝණ සංඛ්‍යා ටික පෙන්වන්නනේ. ඔයාලට කියනවා පරිශීලක ආදානය කරන ඕනම සංඛ්‍යාවක් දක්වා තියෙන ත්‍රිකෝණ සංඛ්‍යා ටික ප්‍රදානය කරන්න. ඒ කියන්නේ ඔයා 500 දුන්නොත් 500 දක්වා තියෙන ත්‍රිකෝණ සංඛ්‍යාවක් පෙන්වනවා. ඔයා 1000 දුන්නොත් 1000 දක්වා තියෙන ත්‍රිකෝණ සංඛ්‍යාවක් පෙන්වනවා. ඔයා 20000 එන්ටර් කරොත් 20000 දක්වා තියෙන ත්‍රිකෝණ සංඛ්‍යා ටික ඔක්කොම ඩිස්ප්ලේ කරන්න මේක වෙනස් කරන්න පුළුවන්. එහෙමනම් මොකද වෙන්නේ? අන්න යූසර් ගෙන් ඉන්පුට් එකක් ගන්න වෙනවා නේද? අන්න පොඩ්ඩක්ම උඩ වෙනස් කරන යනද. මේ බලන්න උඩ ටික වෙනස් කරපුවම හරියි. අපි බලමු මෙහෙම. මේ බලන්නකෝ. start ඊගාවට අපි ඉන්පුට් දැන් මෙතන අපි අර දෙකම ගමු x සමාන 1 ගත්තා y සමානයි අපි ගත්තේ 2 නේ x සමාන 1යි y සමාන 2යි ඊට පස්සේ ඉන්පුට් n අන්න ඉන්පුට් කරනවා මොකද්ද n කියලා අගයක් අවිචලක ඕනේ ඉන්පුට් n ඊට පස්සේ අපි මෙතන ගන්නවා මේ n කියන්නේ අපි අර දක්වා මොකද්ද කියලා දක්වානේ ඒතර ඔයා කැමති සංඛ්‍යාවක් දක්වා මේක වෙනස් කරන්න පුළුවන්. ඒතකොට x වලාගේ n ට වඩා කුඩා වෙලා තියෙන කන්නන්න. අර කලින් දුන්නේ ඉලක්කමනේ මෙතන. දැන් දෙනවා මෙතන විචල්ය. x වලාගේ n ට වඩා කුඩා වෙලා තියෙන කන්න. එතකොට ඔයා කැමති සංඛ්‍යාවක් දක්වා පුනරකරණය කරනවා මේක වෙනවා. පැහැදිලිද? ඔබ කැමති සංඛ්‍යාවක් දක්වා තියෙන සංඛ්‍යා පුනරකරණය කරන්න පුළුවන් මෙතනදී. right එහෙනම් බලමු x සමානයි මේක Python code එකේ ලියන pseudo code එක අර විදිහමයි Python code එකේදී පොඩ්ඩක් වෙනස් වෙනවා user input එකක් ගත්තී x සමානයි 1යි y සමානයි 2යි n සමානයි int අන්න integer එකක් නේ input function එක input enter number හරි enter number සංඛ්‍යාවක් ආදානය කරා ඒ කියනවා කාටද enter ඊට පස්සේ while අන්න while loop එක අර විදිහම ඊටු ටික while x කුඩායි n x වලගේ n ට වඩා කුඩා වෙලා තියෙනකම් print කරන්න x print x x සමානයි x ධන y y සමානයි y ධන 1 ඔච්චරයි වෙනසක් නැහැ. අර ඉන්පුට් එක ගන්න එක විතරක් අපි ප්‍රැක්ටිකල් කරද්දී කලින් පාඩම් වලදී ඕගොල්ලෝ අර අපි අනිත්‍යවාදී කම්පියුටරෙන් කරලා පෙන්නවනේ. ඒතර ඒ විදිහට තමයි මෙතන ගන්න යූසර් ඉන්පුට් එක. ඒතරයි දශම ඉන්ටිජර්ස් එක ගන්න පූර්ණ සංඛ්‍යා ගත්තේ. දශම වල වැඩ නැහැ මෙතන මේ ගන්න කටලුවට දාලා. පැහැදිලි නේද?
හරි ඉක්මන් කරන්න ඕන ළමයි. පොඩි වෙනසක් කරන්න තියෙන්නේ. මතක තියාගන්න. අපි කතා කරේ 50 දක්වා තියෙන මේ පරිශීලකයා ආදානය කරන සංඛ්‍යාවක් දක්වා තියෙන ත්‍රිකෝණ සංඛ්‍යා ඩිස්ප්ලේ කරන්න අදාළ ගැටලුවක්. right. මොනවද අපි වෙනස් කරනවා අපි ගන්න මේ අනුසාරයෙන් මේ ධර්ම අනුසාරයෙන් වාට තව එකක් දෙනවා තනියම අදින්න. බලන්න ඔයාලා අදින්න මෙහෙම බලන්න තනියම අදින්න උත්සාහ කරන්න මේ ගැටලුව. මේ බලන්න මේ ගැටලුව බලන්න. පරිශීලකයා ආදානය කරන ඕනෑම සංඛ්‍යා 10ක එකතුව. අපි දන්නේ සංඛ්‍යා මොනවද කියලා. හරිද? පරිශීලකයා ආදානය කරන ඕනෑම සංඛ්‍යා 10ක මට කැමති සංඛ්‍යා 10 එන්ටර් කරනවා. මේ 10 එකතුව අවුට්පුට් කරනවා. අපි සංඛ්‍යා 10 ඕන තරම්. ඒතර මම ගැටලුව ලියාගෙන ඉඳලා නිදසුන පරිශීලකයා ආදානය කරන ඕනෑම සංඛ්‍යා 10ක පරිශීලකයා ආදානය කරන ඕනෑම සංඛ්‍යා 10ක එකතුව ප්‍රදානය සඳහා ගැලීම් සටහන පරිශීලකයා ආදානය කරන ඕනෑම සංඛ්‍යා 10ක එකතුව ප්‍රදානය සඳහා ගැලීම් සටහන අපි අදිගේ හරි Python code එක ලියමු එකට. හරි බලන්න ළමයි මම ටිකක් වෙලා දෙනවා විනාඩි දෙකක් තුනක්. බලන්න මේක උත්සාහ කරන්න බලන්න අනිත් පරිශීලකයා ආදානය කරන ඕනෑම සංඛ්‍යා 10ක එකතුව ප්‍රදානය කරන්න දාලා ගැලීම් සටහන. ඉස්සලාම බලන්න මේකට විචල්‍ය කීයක් ඕනද කියලා. හැමෝම උත්සාහ කරන්න ඕන. පරිශීලකයා ආදානය කරන ඕනෑම සංඛ්‍යා 10ක එකතුව ප්‍රදානය සඳහා ගැලීම් සටහන. 10 පාරක් පුනර්කරණය කරගන්න ඕන. ඒක කවුන්ටර් වේරියබල් එකක් ගන්න ඕන. 10 පාරක් පුනර්කරණය කරන්න. ඒතර විචල්‍ය කීයක් ඕනද බලන්න මේ ගැටලුවේදී. මෙතනදී මේ ගැටලුවේ 10 පාරක් පුනර්කරණය කරන්න කවුන්ටර් වේරියබල් එකක් ඕන. හරිද? ඊගාවට පරිශීලකයා ආදානය කරගන්න සංඛ්‍යාව තියාගන්න තව විචල්‍ය ඕන. ඊට එකතුව ගන්න තව විචල්‍ය කරන විචල්‍ය තුනක් ඕන මේකදී. අපි ක්‍රමලේඛනයේදී විචල්‍යයක් කියලා කියන්නේ පරිගණකයේ ප්‍රධාන මතකයේ දැන් අපිට తాවකාලිකව වෙන් කරගන්න ඉඩ කොටස හඳුනන නම. x කියලා ගත්තොත් මේ ලොකේෂන් එක නේ මෙමරි ලොකේෂන් එක අපි කියන නම. x ක්‍රමලේඛනයේ රන් වෙනකම් මේ x කියන එක කියනවා. හරි. කියන්නේ ප්‍රධාන මතකය කියන්නේ මොකද? RAM එකේ. right. බලන්න දැන් ඔන්න මම උදව්වක් කරා. විචල්‍ය තුනක් ඕනේ. දැන් ඔයාලට පුළුවන් වදින්න. counter variable c කියලා ගන්න count එක. ඊට පස්සේ පරිශීලකයා input කරන සංඛ්‍යාව තියාගන්න n කියලා විචල්‍යයක් ගන්න. ඊට පස්සේ එකතුව total හරි sum හරි එහෙම විචල්‍ය නමක් දාන්න. හැබැයි sum කියලා දැම්මොත් ගැටලුවක් කියලා මොකද Python වල ලියද්දී sum කියන function එකක් තියෙනවා. එතන ගැටලුවක් වෙනවා. t ගත්තා නම් හරි total හරි. පරිශීලකයා ආදානය කරන ඕනම සංඛ්‍යා 10ක එකතුව. එහෙනම් අපි මොනවද විචල්‍ය තුනක් ඕන කිව්වනේ මම. counter variable එකක් ඕන 10 පාරක් ගණන් කරන්න. එතකොට user ගේ input වගේ ගන්නවා. input එක ගන්නේ අන්න එතන වැදගත් වෙනවා මේ ගැටලුවේදී. පරිශීලකයා ආදානය කරන මෙතන නම් ගැටලුවක් නැහැ හැබැයි. පරිශීලකයා ආදානය කරන ඕනම සංඛ්‍යා 10ක එකතුවනේ. මේ බලන්න. එහෙනම් අපි මෙතන ගන්නවා c සමානයි 0යි t සමානයි 0යි total එක 0යි
user input කරන එක දන්නේ නැහැ. මේක loop එක ඇතුළේදී ගන්න. හරි. condition එක තමයි c කුඩායි 10යි. 10 පාරක් එතකොට එනවා. c වලගේ 10ට වඩා කුඩා වෙලා තියෙනකන්. c එක දුන්නොත් ඔයාට අනිවාර්යෙන් c කුඩා හෝ සමාන 10 වෙන්න ඕන 10 පාරක් පුනරාවර්තනය කරගන්න. එකක් මතක තියාගන්න මේ දෙකේ වෙනස. yes කුඩා නම් අන්න input කරන්න කියලා ඉන්න ඕන බලන්න. input n අන්න input ආදානය කරගත්තා. දැන් මොකද වෙන්න ඕන? t ට total එකට an එක එකතු කරන්න. t සමානයි t ධන n. අන්න total එකට n එකතු කරගත්තා. count එකත් එකකින් වැඩි කරගන්නවා. එකපාරක් ගණන් කරා. count එක ගණන් කරා. ඊගාව සංඛ්‍යාවට යන්න බෑ. count එකත් එක එක වැඩි වෙනවා. අවසානයේ පුනර් කරන්නේ 10 පාරක් ඉවර වුණාට පස්සේ ඒ වෙද්දි 10 එන්ටර් කරපු සංඛ්‍යා 10 එකතු දෙන්න ඕන. මම print කරනවා t. total එක print කරනවා. print t. print t stop. ඔච්චරයි. මේ බලන්න. බලමු එකට Python code එක. මෙන්න ඔය රාජකීය දැන් ගොඩක් ලියුවනේ. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට අපි අහන්නේ flow chart එකක් ලියමු Python code එක. දැන් ගියා විස පේපර් එකේ කොහොමද තියෙන්නේ? ගැලීම් සටහන හෝ ව්‍යාජකීයයෙන් දෙකෙන් එකක් ලියලා ඊගාවට Python code එක ලියමු. right. එහෙමනම් මේ flow chart එකෙන් දැන් Python code එක ලියන්න තියෙනවා. c සමානයි 0යි. දැන් අපිට මේ c සමානයි t සමානයි එකපාරම දෙන්න පුළුවන්. c සමානයි t සමානයි 0යි. එහෙම දෙන්න පුළුවන්. අවශ්‍ය කෙනෙකුට ඒක නිකන් එච්චර ආස නැහැ වගේ නම් c සමානයි 0යි t සමානයි 0 කියලා දෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඊට පස්සේ while c කුඩායි 10යි. for loops ගැන කතා කරා. for loop එක ගැන while loop අපි ප්‍රැක්ටිකල් කරද්දී Python භාෂාවේ ලක්ෂණ කතා කරද්දී for loop එක විශේෂයෙන්ම අවධානය යොමු කරලා කතා කරනවා. අන්න user ගේ input එක ගන්නවා n සමානයි integer int input enter number කියලා අපි දෙනවා. enter number. ඒක කාටද ගන්නෙ? n කියන විචල්‍යයට. ඊපස්සේ ඒක t සමානයි t ධන n. n කියන විචල්‍යයට යනවා c එකක් එකතු කරනවා. c සමානයි c ධන 1. ඊට පස්සේ while එක කියලා ලියනවා කියන්නේ loop එකෙන් එළියනේ. එහෙනම් print කරනවා t. print indent කරලා මෙහාට පොඩ්ඩක් print t. ඔච්චරයි. Python code එක. දැන් ඉන්ස්ටෝල් කරලා තියෙනවා. මේ ටික පොඩ්ඩක් කෝඩින් ලියලා ටයිප් කරලා බලන්න. අවුට්පුට් එනවාද හරියට? පොඩි වෙනස්කම් කර කර. දැන් මෙතන තියෙන සංඛ්‍යා 10ක් නේ උනාට සංඛ්‍යා 5 කරලා බලන්න පුළුවන්. සංඛ්‍යා 20 කරලා බලන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. පොඩ්ඩක් මේක වෙනස් කරනවා ඊගාවට. ඊගාව ගැටලුවේදී මේක තව මේකට යම් දෙයක් එකතු වෙනවා තව. අපි මේ දක්වා කතා කරේ පුනර්කරණය විතරක් තියෙනවා. මේකේ තියෙන පාලන විභව දෙක මොනවද? මේකේ තියෙන පාලන විභව මොනවද අපි ඉගෙන ගත්තේ? අනුක්‍රමයේ තියෙනවා. නේද? අනුක්‍රමයක් තියෙනවා. ඊළඟ ආරම්භයක් අවසානයක් තියෙනවා. අනුක්‍රමයේ තියෙනවා. පුනර්කරණයක් තියෙනවා. අනුක්‍රමය සහ පුනර්කරණය. සමහර ළමයි මේක තේරීම කියලාකුත් තියෙනවා. තේරීමක් නැහැ මෙතන. මෙතන තියෙන මොකද්ද? පුනර්කරණය. තේරීමේදී කරන්නේ නැවත ගිහින් උඩ දීතලේ සම්බන්ධ වෙන්නේ නැහැ නේ. මෙතන බෙදෙද්දී ළමයා හිතනවා මෙතන තේරීමක් තියෙන මේ බෙදිලා නිසා කියලා. නෑ එහෙම නෑ. හරි. හැබැයි මේක මම පොඩ්ඩක් වෙනස් කරනවා. දැන් මෙතන එකතුවනේ. මොන මට ඕන පරිශීලකයේ ආදානය කරන ඕනම සංඛ්‍යා 10කින් ලොකුම සංඛ්‍යාව හොයාගන්න. maximum value of given any 10 value. පරිශීලකයේ ආදානය කරන ඕනම සංඛ්‍යා 10 තුල ඇති විශාලම සංඛ්‍යාව ප්‍රදානය කරන්න දාලා ගැලීම් සටහන. එහෙනම් පොඩ්ඩක් මේක වෙනස් කරන්න වෙනවා. ඒක කොහොමද වෙනස් කරන්නේ කියන දේ එනවනේ. හරි. ඊගාව ගැටලුව ඉඳන් ලියා ගන්න. මේකේ පොඩි වෙනසක් කරන්න තියෙන ළමයි.
පරිශීලකයා කරන ආදානය කරන ඕනෑම සංඛ්‍යා 10ක ඇති ඕනෑම සංඛ්‍යා 10ක ඇති අර ටිකමයි විශාලම සංඛ්‍යාව තියාගන්න. පරිශීලකයා ආදානය කරන ඕනෑම සංඛ්‍යා 10ක ඇති විශාලම සංඛ්‍යාව ප්‍රතිදානය සඳහා ගැලීම් සටහන සහ අපි Python කොටයක් ලියනවා. පරිශීලකයා ආදානය කරන ඕනෑම සංඛ්‍යා 10ක ඇති විශාලම සංඛ්‍යාව ප්‍රතිදානය සඳහා ගැලීම් සටහන පරිශීලකයා ආදානය කරන ඕනෑම සංඛ්‍යා 10ක ඇති විශාලම සංඛ්‍යාව ප්‍රතිදානය සඳහා ගැලීම් සටහන. තර මොකක්ද මෙතන වෙනස් වෙන්න ඕන? පරිශීලකයා ආදානය කරන ඕනෑම සංඛ්‍යා 10ක ඇති මේක මම වෙනස් කරා මෙන්න මෙතන දැන් මේ වෙනස් වෙනවා නේද? මම අලුතෙන් බඳින්නම්කෝ. ඒක ලේසි වැඩි. ලොකුම සංඛ්‍යාව මේ බලන්න. දැන් ඔයගොල්ලන්ට මේ අනුසාරයෙන් මම homeworks දෙනවා. ඔන්න start. දැන් මෙතන විචල්ල කීයක් ඕනද? අර ලක්ෂණ තියෙනවා 10 පාරක් count කරන්න ඕන. මේ count variable එක ඕන. හැබැයි මෙතනදී එකතු වෙන එක ගන්න maximum value එක. ලොකුමගේ m කියලා ගමු variable එක. m. ඒ වගේම කලින් වගේ user input කරන සංඛ්‍යාව තියාගෙන n කියන විචල්ලයත් අවශ්‍ය වෙනවා. එහෙමනම් අන්නේ විචල්ල ටික අපිට ඕන. එහෙනම් මොනවාද? count සමානයි බිඳුවයි m සමානයි බිඳුවයි. හරි. ඔන්න ඔය විචල්ල ටික මම initialize කරා බිඳුවට. ඊගාවට දැන් මෙතනදී අපි උපකල්පනයක් කරනවා පළවෙනි සංඛ්‍යාව ලොකුම සංඛ්‍යාව කියලා. අපි එහෙම එකක් කරනවා. අන්න input m අපි යන loop එකකින් එළියේදී n එකක් ගන්නවා. මේ බලන්නකෝ. මේක මෙහෙම ගන්න කියලා නේ කියන්නේ. ඔන්න අපිට එහෙම ගත්තා ඒක. එළියේදී අපි n එකක් ගන්නවා. input n. ඒක අපි හිතනවා පළවෙනි සංඛ්‍යාව ලොකුම සංඛ්‍යාව කියලා උපකල්පනයක් කරනවා. m සමානයි n. හරි. පළවෙනි සංඛ්‍යාව ලොකුම සංඛ්‍යාව කියලා අපි පොඩි උපකල්පනයක් කරනවා. එහෙනම් තත්ත්වය හැකි මේක. එතකොට හැබැයි දැන් එතකොට අපි කන්ඩිෂන් එක දෙන්නේ මොකද්ද මේ බලන්නකෝ. c කුඩයි 10 නේ. අන්න එතකොට c කුඩයි 10 තිබ්බොත් පොඩි වැරද්දක් එනවා. සංඛ්‍යා 10ක ලොකු ගැටලුවට වෙනස් වෙනවා නේද? එතකොට අපේ ලකුණක් හරි ලකුණු දෙකක් හරි තුනක් හරි අහිමි වෙන්න හේතුවක් වෙනවා. ඇයි? දීලා තියෙන ගැටලුවට වඩා වැඩි පාරක් පුනර් කරගෙන එනවා. සංඛ්‍යා 11ක් ගන්නවා මෙහෙම දුන්නා. මේ මෙතන එකක් c බිඳුවයි ඉන්පුට් එකක් අරගෙන මේ ලූප් එකේ එළියේ ඇතුලේ ගන්න ඕන ඕලක් නෑ. මෙතන එළියේ අරන් තියෙන්නේ. එහෙනම් අපි ඒකට විකල්පයක් වශයෙන් c සමාන 1 කියලා හදාගන්නවා. c සමාන 1යි m සමාන 0යි. අන්න හරි. ඔන්න දැන් අපි නැවත ආයෙ ඉන්පුට් එකක් ගන්නවා ඉන්පුට් n. ඉන්පුට් n. දැන් මොකද කරන්නේ? දැන් අපි මෙතන හිතන්න මෙතන අපි ඉස්සලා ඉන්පුට් කරනවා 5. පස්සේ ඉන්පුට් කරනවා 7. දැන් මෙතන ඉන්පුට් කරා 5. 5 යාගේ යනවා m ට. හරිද? ඊට පස්සේ ආයෙ වාගේ ඉන්පුට් කරනවා 7. ඒතර දැන් මේ දෙන්න සංසන්දනය කරන්න පුළුවන්. මෙන්න බලන්න. අපි බලනවා පස්සේ ඉන්පුට් කරපු n m ට වඩා ලොකුද? උදාහරණ දැන් ගැලීම් සටහනක් තුළ විචල්්‍ය වල ලියන ක්‍රමය වෙනස් වෙන්න බෑ. මෙතන කැපිටල් m නම් මෙතනත් කැපිටල් m තමයි. සිම්පල් n නම් සිම්පල් n තමයි. ප්‍රෝග්‍රෑම් එක තුළ ඒ තරම් මම අර එකක් වෙලා පෙන්නන්නේ ඔයගොල්ලන්ට. විචල්්‍ය නම් වෙනස් වෙන්න බෑ. විචල්්‍ය දෙකක් විතර ගන්න. Python භාෂාවෙත් මේක case sensitive. කැපිටල් සිම්පල් ભેදේ බලපානවා. මේ බලන්නකෝ. n වල අගය m ට වඩා ලොකු නම් yes not true. අන්න m ට ගණ්ඩලු n ගේ අගය අන්න m ට වඩා n ලොකු නම් m ට ගණ්ඩලු n ගේ අගය. එහෙම නැත්තම් මුකුත් කරන්න එපා. එහෙම පල්ලෙහාට ගියා. හරි. ඊට පස්සේ මොකද වෙන්න ඕන? ඊට පස්සේ ඊගා වගේ ගන්න ඕන කවුන්ට් කරන්න. c සමානයි c දන එක. කවුන්ටර් ඊගා ඉලක්කම ගන්න. අන්න මෙයාට නැවත ගිහින් මෙතන සම්බන්ධ වෙනවා.
දැන් අපි එහෙම ගිහින් අවසානයේ print වෙන්න ඕන මොකද m print වෙන්න ඕන මොකද්ද m stop මේක true නම් මේක false නම් හරිද ඔන්න එතකොට මේක බලන්න පුනර්කරණයක් ඇතුළේ තේරීම අන්න අපි අර ඉගෙන ගත්තේ 15 විහුව තුනම තියෙනවා මේකේ අනුක්‍රමණය තේරීම පුනර්කරණය තුනම තියෙනවා නේද පුනර්කරණය ඇතුළේ තේරීමක් තියෙනවා පරිශීලකයේ ආදානය කරන සංඛ්‍යා 10ක් අතුරෙන් ඕනම සංඛ්‍යා 10ක් අතුරෙන් ලොකුම සංඛ්‍යාව ප්‍රදානය කරන්න දාලා ගැලීම් සටහන තමයි ඔය අපි යන්නේ මෙතන true false දාලා තියෙනවනේ මම හැමතැනම ඒකාකාරී වෙන්න මෙතන yes no දෙන්නම්කෝ හැමතැනම එකම විදිහට තියෙනවා yes no true false න හරි දැන් ඔයාලට පුළුවන් මේකට Python code එක ලියා ගන්න මේ බලන්න මේක ලියන්න පුළුවන් ඔයාලට දැන් මට ඊටමදි මේක flowchart එක අදින්නකෝ පස්සේ Python code මේ ලියමු මේක ප්‍රැක්ටිකල් කරනවානේ සහ ඔයගලන්ට විශේෂ මේක ටියුට් එකක් දෙනවා සම්පූර්ණ Python භාෂාව අල්ලලා ඒක MySQL එකම හදමින් පවතින මේ දවස්වල database වල පළවෙනි එක අංග සම්පූර්ණව ඕගලන්ට දුන්නා ER diagrams එතනම අභ්‍යාස එතනම සෑහෙන ER diagram 20ක් විතර අඳින්න උදාහරණ දුන්නා එකේ double ER එක extended ER එකයි දැන් අපිට දෙන්න තියෙන ඊගාවට MySQL සහ normalization කොටස් වල දාලා ටික දුන්නා ඊගාවට ටියුට් එක තමයි Python වලට අදාළව දෙන එක algorithm සම්බන්ධව දෙන එක හරි තව ලස්සන ගැටලුවකටයි යන්න යන්නේ හරි ක්‍රමාරෝපිත අගය පරිශීලකයා ආදානය කරන සංඛ්‍යාවක ක්‍රමාරෝපිත අගය ඔයගොල්ලෝ සමහර අය නම් ක්‍රමාරෝපිතය කියන මොකද කියලා එහෙම අවබෝධයක් නැතුව ඇති ෆැක්ටෝරියල් දැන් හිතන්න උදාහරණයකට මම ඔයගොල්ලෝ තේරෙන විදිහට කියලා දෙන්නම්කෝ දැන් හිතන්න අපි මේක ලියන්නේ සාමාන්‍ය මේ පහයි ක්‍රමාරෝපිත අගය කියලා කියන්නේ 5 වැඩි කිරීම 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1 හරිද ඒ කියන්නේ ඇත්තටම n කියන සංඛ්‍යාවේ ක්‍රමාරෝපිත අගය කියලා කියන්නේ n වරක් n වරක් n ඍණ 1 වරක් n ඍණ 2 වරක් මෙන්න මේ අගය හරිද n කියන සංඛ්‍යාව වෙනවා ඒ කියන්නේ එක එක අගය දැන් මේක ඒතර පහේ ෆැක්ටෝරියල් අගය කිව්වොත් මේ බලන්න 5 4 20යි 20 වරක් 3 60යි 60 වරක් 2 120යි එන 120 එතකොට සංඛ්‍යා පහ ඉන්පුට් කරොත් අපිට 120 කියලා අවුට්පුට් කරන්න ඕන ක්‍රමාරෝපිත අගය ප්‍රදානය කරන්න දාලා ගැලීම් සටහනක් තමයි අපි අඳින්න යන්නේ අපි ඔයාලට 4 කියලා 4 ක්‍රමාරෝපිත අගය කියන්නේ කොහොමද අපි එන්නේ 4 වරක් 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1 4 3 12 2 24යි නම් ඒකේ ක්‍රමාරෝපිත අගය එන්නේ කියලා 24යි පහේ 120 ආව නේද එතකොට ඔයා දෙන සංඛ්‍යාවේ ක්‍රමාරෝපිත අගය ඔයා දැන් මෙතන ඕනම සංඛ්‍යාවක් දෙන ඒ සංඛ්‍යාවේ ක්‍රමාරෝපිත අගය හදන්න ගැලීම් සටහනක් අපි තමයි හදන්න යන්නේ. ඔන්න පැහැදිලි නේ මට? නම් අපි මෙහෙම උඩින් ලියන්න ගැටලුව පරිශීලකයා ආදානය කරන ගොඩාක් ලොකු සංඛ්‍යාවල් නම් අපිට බැරි ඉන්ටිජර් වලින් ඩිෆයින් කරලා ඉන්ටිජර් වලක් සීමාවක් තියෙනවා තියාගන්න පුළුවන් නේද? කමන්න අපි ලොකු සංඛ්‍යා ආදානය කරන්නේ නැහැ මෙතනදී. පරිශීලකයා ආදානය කරන ඕනෑම සංඛ්‍යාවක ක්‍රමාරෝපිත අගය ප්‍රතිදානය සඳහා ගැලීම් සටහනක් අඳින්න පරිශීලකයා ආදානය කරන ඕනෑම සංඛ්‍යාවක ක්‍රමාරෝපිත අගය ප්‍රතිදානය සඳහා ගැලීම් සටහනක් අඳින්න ෆැක්ටෝරියල් වැලියු එක right මේ බලන්න එහෙනම් අපි ඔයාලට මෙතනින් තේරෙනවනේ මේක අවිල්ල තියෙනවා 2015 A level paper එකේ මේ වගේ ගැටලුවක් ඒක හැබැයි එතනදී තියෙන ශ්‍රිතයකින් ලියන්න අපි මම පංචන් තාම කරලා නැහැ ඒතර හරි මේ දැනුම ඕනේ එතනම හරි බලන්න ඒතර මේකට අපි
ෆ්ලෝ chart එක අඳින්නයි කියන්නේ. ඒතර user එක input කරන්න ඕන අගයක් නේද? හරි මේක මම ඔයගොල්ලන්ට උදව් කරන්න මේ වගේ ඉස්ලාම් කරන එකක් නේ ඔයාලා. සංකරණ හා සංයෝජන යටතේ මේක හම් වෙන්නේ. හරි මේ බලන්න. අපි ගමු දැන් මෙතනදී user input කරන ඕනම අගයක් නේ. එතකොට අපි input කියලා n කියලා ගන්නවා. දැන් ඊට කලින් මට මේ බලන්න මේක ඇතුලේ විශාල කීයක් ඕනද කියලා බලන්නවා. එතකොට n user input කරනවාගේ n කියලා ඕන. දැන් අතන දැක්කනේ මේ 5 වැඩි කිරීම 4 වැඩි කිරීම 3 වැඩි කිරීම එක එක අඩු වෙනව නේද මෙයාගේ. එක එක අඩු වෙනවා මෙලෙ. එක එක අඩු වෙවි ගුණ වෙනවා. නම් user input කරන අගයක් තියෙනවා. අපි input factorial අගේ මම f සමානයි බිංදුව කියලා ගන්නවා. මොන factorial value එක f සමානයි බිංදුව කියලා ගන්නවා. අන්න බලන්න input n ආදානය කරන n ගේ අගය input n. ඊට පස්සේ ඔන්න user input කරන n කියන අගය. අපි f ට n ගේ අගය සමාන කරගන්නවා. මොකද අතන ගුණ වෙද්දී එකක් අඩු වෙනවනේ. ඒකයි. දැන් මෙතනදී මම බලන්න 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1. මේවා බිංදුව වුණොත් සමස්තෘත්‍රයෙන් බිංදුව වෙනවනේ. එහෙනම් මෙතන එකට වඩා වැඩි වෙලා තියෙන්න ඕන. මේ අගේ නේද? එහෙනම් n ගේ අගය අපි ගන්නවා එකට වඩා විශාල වෙලා තියෙනකන්. අපි බලමු මේක උත්තරේ හරියද නේද කියලා උන්නම් බලලා. n ගේ අගය එකට වඩා විශාල වෙලා තියෙනකන් f සමානයි ඊට කලින් n සමානයි n ඍණ 1 අන්න n ගෙන් එකක් අඩු වෙන්න. n ගෙන් එකක් අඩු වෙන්න ඕන. හරි. ඊට පස්සේ f සමානයි f වැඩි කිරීම n. ප්‍රතිදානය කරනවා print කරනවා. දැන් මම හැම එකේම print දුන්නේ. නේද? ඒක ළමයා හිතනවා print විතරයි තියෙන්නේ කියලා. එහෙම එකක් නැහැ. බලන්න display කියලා යන්න පුළුවන්. display right වල යන්න පුළුවන්. සුළු කොට එකනේ. display මොකක්ද? f. අන්න x display කරන්න. stop. පැහැදිලිද? display f stop. print නම් දුන්නේ. Python වල print එක නේ වෙනම කතාවක්. බලමු අපිට උත්තර එනවා කියලා අපි උදාහරණයක් වශයෙන් මෙතන ආදානය කළා. ඔන්න f කියලා විචාරයක් තියෙනවා n කියලා විචාරයක් තියෙනවා. ඔන්න අපි f ට f වලගේ මූලිකාගේ බිඳුවයි. මම n ට ආදානය කරනවා 4 කියලා හිතන්නකෝ. 4. අන්න n ට 4 ආදානය කරා. n ගාගේ f ට යනවා. අන්න f ට 4 වෙනවා. n ගාගේ එකට වඩා ලොකුද උ. එහෙනම් n ගෙන් එකක් අඩු වෙනවා. කීයද 3යි. ඊට පස්සේ මොකද වෙන්නේ? f වරක් n 4 වරක් 3 කාට ගන්නේ f ට 12යි. ආයි ගියා මෙතන. n ගාගේ කිය 3යි. 3 එකට වඩා ලොකුද උ. n ගෙන් එකක් අඩු වෙන 2යි. හරි? අන්න දෙවරක් f වරක් 2. f වරක් නේ f කියන 12යි n කියන 2යි. 12 වරක් 2 24යි. ආයි ගියා මෙතන. දැන් n ගාගේ කීයද 2යි. 2 එකට වඩා ලොකුද උ. දෙකෙන් එකක් 1යි. එතන මෙහා 1 වෙනවා. 24 වරක් 1. 24 නේ. වෙනසක් වෙන්නේ නැහැ. නේද? ඊට පස්සේ එතනින් ආයෙත් 1. 1 විශාලයි 1. අසත්‍යයි. අන්න පුරාල් කරන් එළියට ආවා. print වුණා f. අන්න 24 print වුණා. තේරුණාද? ඔන්න ඔය විදිහට තමයි අපි ආර dry hand method එකේ අපි මෙහෙම ලියන්න ඕනේ. ඒ කියන්නේ output එක ගන්න මෙහෙම. ඉතින් ඔයාලට පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ ක්‍රමලේඛනයක් දාවන්නේ නොකර අතින් මේ වගේ කෝඩ් එක ලියන්න. ඒ කියන්නේ ඔයාට පේපර් ඒ කියන්නේ මේ කොලයකට මේ කෝඩ් එක ලියා ගන්න බැරි නම් කවදාවත් ක්‍රමලේඛනය ලියන්න බැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේක අතින් ලියන්න හැකියාව තියෙන්නත් ඕන. ඒ කියන්නේ මේක ලියා ගන්න බැරුව කම්පියුටරෙන් ගහනවා කියන එකත් බොරු වැඩක්. ඒ කියන්නේ දෙකම එකම. ඒ කියන්නේ මේ හැකියාවක් තියෙන්න ඕන. ඊට පස්සේ හරි ඒකත් මතක තියාගන්න හොඳටම. මොකද අපිට විභාග ලියන වෙලේ කම්පියුටර් මුකුත් එහෙම ලියන්නේ නැහැ. හරි ඔන්න අපි පරිශීලක ආදානය කරන ඕනම සංඛ්‍යාවකට දාලා ක්‍රමාරෝපිතගේ ප්‍රදානය කරගන්න අදාළ ගැලීම් සරහන. අපි ඔන්න මේකට Python කෝඩ් එකක් ලියලා බලමු. f සමානයි බිංදුවයි අනේ input integer in කියන integer
float කියලා ගන්න බෑ දශම input කරන්න හැබැයි int input enter value right වරහන් දෙක වහන්න ඕන ඊට පස්සේ while නෑ f සමාන n enter ගන්නවා n ගේ value එක while දවල මේ ලියන විදිහට එනවා n විශාලයි 1 32ක් colon එක right ඊට පස්සේ index කරා n සමාන n ඍණ 1 f සමාන f වැඩි කිරීම n loop එකකින් එළිය කියන මේකෙන් print මෙතන display කියලා මෙතන දෙන්න බෑ print f ඔච්චරයි මොන Python code එක run කරලා බලන්න ඊට පස්සේ ඕනම සංඛ්‍යාවට දාලා ක්‍රමාරෝපිත අගය ප්‍රදාන වෙනවා හරි එහෙනම් අද දිනේ අපි මේ කතා කරේ පුනර්කරණය සම්බන්ධ ගැටලු කිහිපයක් ඔයගොල්ලන්ට ගෙදරදී කරන්න homeworks ටික මම group දෙකටම දාන්නම් එතකොට ළමයි අපි ඊගාව දවසේ Python ක්‍රමලිකන භාෂාවේ මූලික අංගත් එක්කලා තමයි ඔයගොල්ලොත් එක්කලා හම්බෙන්නේ ඊගාව දවසේ. හැමෝටම සුබ රාත්‍රියක්. හොඳට මේ ටික අද බලන්න මම රෙකෝඩ් එක දානවා YouTube channel එකට. ඒතර ඔයාලට බලන්න පුළුවන්.